මේ ත්‍රිකෝණය නම් කරනවා පුතේ ABC කියලා. ඕනෑම ත්‍රිකෝණයක් ගන්නවා ඒක නම් කරමු ABC කියලා. ඊළඟට මේ ත්‍රිකෝණේ පාද දෙකක ඕනෑම පාද දෙකක මධ්‍ය ලක්ෂය දෙනවා. අපි හිතමු මෙන්න මේ AB පාදය කියලා. මේ AB පාදේ මධ්‍ය ලක්ෂය කියන්නේ හරි මැද. දැන් මම හරි මැද මම මෙන්න මේ හරි ලකුණු කරගන්නවා. මම මේක P කියලා ලකුණු කරා. ඒතොර AP වල දිගයි PB වල දිගයි සමානයි. කියන්නේ හරි මැද කියලානේ කියන්නේ. AP දිග සමානයි PB. හරි? ඊළඟට තවත් පාදයක් මම ගන්නම් ඒක AC කියලා ගන්නම්කෝ. ඕනම එකක් වෙන්න පුළුවන්. මේ AC කියන පාදයේ හරි මැද. මම මේ හරි ලකුණු කරන්නම්. මේක Q කියලා ලකුණු කරන්නම්. එහෙනම් දැන් AQ දිගයි QC දිගයි සමානයිනේ. මම මේක ලියනවා AQ සමානයි QC කියලා. ඊට පස්සේ පුතේ මෙන්න මේ මධ්‍ය ලක්ෂ දෙක P හා Q කියන මේ ලක්ෂ දෙක මම යා කරනවා. එනවා රේඛාවකින් යා කරා. PQ ලක්ෂ යා කරා. හරි? එතකොට පුතේ මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එකෙන් කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මේ මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට. ඉතිරි පාදය කියන්නේ මොකක්ද? තවත් පාදයක් ඉතුරුයිනේ පාද තුනක් තියෙනවනේ. ඒත් මෙන්න මේ BC පාදය ගැන කියන්නේ ඉතිරි පාදයට. ඉතිරි පාදයට සමාන්තර වෙනවා. මේ රේඛා දෙක අනිවාර්යෙන් සමාන. ඒ වගේම ඉතිරි පාදයේ දිගින් හරි අඩක් වෙනවා මේ PQ කියන එක. ඒ කියන්නේ පුතේ අපි හිතමු BC දිග සෙන්ටිමීටර 10යි නම් PQ වල දිග සෙන්ටිමීටර 5ක් වෙනවනේ. හරි අඩක් වෙනවා. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයෙන් හරි අඩක් වෙනවා. ඒ වගේම එම ඉතිරි පාදයට සමාන්තර වෙනවා. නෝක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් කියවෙන්නේ. මෙන්න මෙහෙම වුණොත් පුතේ AP සමානයි PB වුණොත් AP වල දිගයි PB දිගයි සමාන වුණොත් සහ AQ වල දිග QC ට සමාන වුණොත් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව අපිට ලියන්න පුළුවන් PQ කියන රේඛාව සමාන්තර වෙනවා BC ට. ඒ වගේම BC කියන දිග PQ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. අරනේ මේ කියන කතාව. PQ කියන රේඛාව දෙකෙන් වැඩි කරොත් තමයි BC ට සමාන වෙන්නේ. ඒකයි මේ ලියන්නේ. PQ කියන දිග දෙකෙන් වැඩි කරොත් BC ට සමාන. එහෙම නැත්නම් මේක අනිත් පැත්තටත් ලියනවා මෙහෙම. PQ සමානයි දෙකෙන් එකයි BC කියලා. ඒ කියන්නේ BC වගේ භාගයක්. BC දිග වගේ භාගයක් PQ ට සමාන. මෙන්න මේක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක. අපි ත්‍රිකෝණය ඇඳලා මේ තොරතුරු ටික ලියාගමු. ඊට පස්සේ මම ප්‍රමේය ලියන්න දෙන්නම්. මේ ටික ලියා ගන්න එකටම
හරි නේද? ප්‍රමේය ලියාගමු පුතේ. මෙන්න මෙහෙම ප්‍රමේය කියලා ලියාගෙන ප්‍රමේය පැහැදිලිව ලියා ගන්න. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ. පුතේ මේක මේ ප්‍රමේය පාඩම් කරගන්න වෙනවා. මොකද මේක විභාගයට ලියන්න ඇවිල්ලා තියෙනවා. ඔය විදිහටම ලියන්න. හරි ඒක නිසා ප්‍රමේය පාඩම් කරගන්න ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරණ රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ. ඒ නිසා මේක පාඩම් කරගන්න මේක අහනවා පේපර් වල ලියන්න දෙනවා. ඒ වගේම මෙන්න මේ රූපය ඇඳලා පෙන්වන්න තියෙනවා රූප සටහන. ඒතර මේ රූප සටහන් පෙන්වන විදිහත් මතක තියාගන්න. හරිනේ. අපි පොඩි ගානක් දෙයක් හදමු මේකට. මේක සාධනය ගණන් තියෙන්නේ. නමුත් මම මුලින්ම නිකන් කෙටි පේපරයට වගේ එන පොඩි ගණන් ටිකක් දෙන්නම්. බලන්න මේ ත්‍රිකෝණය ඇඳලා මම x කියලා පාදයක දිග නම් කරන පාදේ හොයන්. දීලා තියෙන දත්ත අනුව x කියලා පාදයක් මම නම් කරන්නම්. ඒකේ දිග හොයන්න. රූපෙත් ඇඳලම දාගන්නේ ගණන් දෙකක් විතර දෙන්නේ. ගොඩක් දෙන්නේ නැහැ. රූපෙත් අඳින්නකෝ. දෙවෙනි එකෙත් x වලගේ හොයන්න. පළවෙනි එකට නිකම්ම උත්තර ලියුවට කමක් නැහැ. හේතු වරවම ලියන්න අවශ්‍ය නැහැ. නිකම්ම ලියන x කියන්නේ මෙච්චරයි කියලා ලියලා
වරහන් ඇතුළේ ලියන්න මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව. එහෙම ලියවනම් ඇති. හරි නේද පුතේ? බලමු එහෙනම්. අර පළවෙනි එකේ x වල දිග සෙන්ටිමීටර 14ක් වෙන්න ඕනේ. 7 ඒවා දෙකක් නේ. සෙන්ටිමීටර 14යි හේතුව පුතේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. නේද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා ලියවනම් ඇති. දෙවෙනි එක බලන්න. මේකෙත් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මොකද වෙන්න ඕනේ? 2x ඍණ 1 කියන මෙන්න මේ දිග දෙගුණයක් වෙන්න ඕන නේද 42ට සමාන වෙන්න නම්. එහෙම නේද අපි කියන්නේ? මෙන්න මේ කුඩා පාදයේ දිග දෙකෙන් වැඩි කරොත් තමයි මෙන්න මේ ලොකු එකට සමාන වෙන්න ඕනේ. මේ බලන්න. මේ සම්බන්ධතාවය ලියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට. ප්‍රවරහන් ඇතුලේ දාමු මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. දැන් මෙතන x අකුර හොයන්න නම් මේ වරහන ඉවත් කර ගන්න වෙනවා. වරහනට එළියේ තියෙන පදයෙන් මේ ඇතුලේ තියෙන දෙන්නවම ಗುಣ වෙනවා. නේ දෙකෙන් මෙන්න මේ දෙකම ಗುಣ කරන්න වෙනවා. බලන්න පුතේ එතකොට 2x දෙකෙන් ಗುಣ වෙද්දී 4x දෙවරක් ඊළඟට ඍණ 1. ඒක දෙවරක් ඍණ 1 ඍණ 2යි නේ. සමානයි 42යි. දැන් x අකුර තනි කරන්න තියෙනවා. ඍණ 2 එහා පැත්තට යද්දි ධන 2යිනේ. 42 ධන 2. 4x සමානයි 44යි නේද? එහෙනම් x හොයන්න 4ෙන් බෙදන්න වෙනවා. x සමානයි 11යි සෙන්ටිමීටර. බලන්න ඒක පැහැදිලිද කියලා? එන්න මේ කුඩා පාදය තමයි දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි මේ දිග එක්කෙනාට සමාන වෙන්නේ. අර මධ්‍ය ලක්ෂ්‍ය යා කරපු රේඛාව. හරි නේද? මෙන්න මේ වගේ ගණන් කෙටි පේපර් වල තියෙන්න පුළුවන් මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අහුවෙන්න. උදේ මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය වගේම මේකේ විලෝමය කියලා එකකුත් තියෙනවා. අපි ප්‍රමේයයි විලෝමයයි දෙකම ඉගෙනගෙන ඊට පස්සේ ටිකක් විභාග වගේ ප්‍රශ්නම හදමු මේ පාඩමේ. හරි? ඊළඟට අපි ලියාගමු මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය. එළියන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය. මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමයෙන් වෙන්නේ පුතේ විලෝමය කියන අනිත් පැත්ත කියන අදහසනේ. මේකෙදිත් වෙන්නේ මෙන්න මේ අදහස බලන්න ත්‍රිකෝණයක් මුලින්ම දෙනවා. එන මම ත්‍රිකෝණයක් දා මම මේකේ පාද නම් කරන්නම් ABC කියලා.
කලින් එක වගේම කලින් පාර පුතේ මේ පාද දෙකක මධ්‍ය ලක්ෂ දුන්නානේ. දැන් එහෙම දෙන්නේ නැහැ. දැන් දෙන්නේ එක පාදයක හරි මැද මධ්‍ය ලක්ෂය. මෙන්න එක පාදයක මධ්‍ය ලක්ෂය දෙනවා. අපි දුන් P. හරි? ප්‍රගාණය දෙනවා AP දිග සමානයි PB කියලා. ඊළඟට දෙන දත්තය තමයි මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා තව එක පාදයකට මේ ත්‍රිකෝණයේ පාදයකට සමාන්තරව රේඛාවක්. ඒතර සමාන්තරයි කියලා ගානේ කලින් කියනවා හරි. සමාන්තර රේඛාවක් අඳිනවා. මම මෙතන සමාන්තර රේඛාව ඡේදනය වෙන තැන Q කියලා ලකුණු කරන්නම්. එහෙනම් PQ සමාන්තරයි BC. මේ දෙකම දත්තය ගානේ කලින් දෙනවා. දත්තේ විදියට මේ දෙකම දෙනවා. දත්තේ විදියට දුන්නාම පුතේ අර මධ්‍ය ලක්ෂ ප්‍රමේයනේ මේ දැන් මෙතන තියෙන විලෝමය. එක් පාදයක මධ්‍ය ලක්ෂය සහ තවත් පාදයකට සමාන්තර වඳින රේඛාවෙන් ඉතිරි පාදය හරියටම දෙකට බෙදෙනවා. ඒ කියන්නේ සමච්ඡේදනය වෙනවා. මෙහෙම ඇඳුන නිසා පුතේ මෙන්න මේ AQ දිගයි QC දිගයි සමාන වෙනවා. හරි මෙන්න මේ දත්ත දෙක නිසා එම නිසා AQ දිග සමාන වෙනවා QC දිගට. අර කලින් සිද්ධියක් තියෙනවා. ඒ වගේම PQ වල දිග BC වගේ භාගයක්. ඒතර මේ හැම එකක්ම මේකට තියෙනවා. හරි. ඒතර BC කියන්නේ දෙගුණයක් PQ ට. එහෙමනේ වෙන්න ඕනේ. කුඩා දිග දෙකෙන් වැඩි කරොත් තමයි මේ විශාල දිගට සමාන වෙන්නේ ලොකු එකට. ඒතර මෙතන තියෙන ප්‍රමේය නෙමේ විලෝමයයි තියෙන්නේ. මොකද තේරුම් ගන්න හරි එක් පාදයක මධ්‍ය ලක්ෂය සහ තවත් පාදයකට සමාන්තර වඳින රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. අපි රූපය අඳගමු. අපහැදිලි තැනක් තියෙනවා නම් පුතේ අහන්න. මොකද මේක ටිකක් ඔය පොඩි එක නම් මේක නම් ලේසි. ඉස්සරහට යද්දි ජ්‍යාමිතිය මේ පාඩම ටිකක් අමාරුයි. හරි සාධනය කරන ගණන් ටික ටිකක් හිතලා හදන්න ඕන. ජ්‍යාමිතිය ගානක් නෙන්නේ අර දෙවෙනි පේපරේ B කොටසේ ජ්‍යාමිතිය ගණන් දෙකක් එනවානේ. ඒකෙන් එක ගානක් ඔය මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ ත්‍රිකෝණාංග සාම්‍ය ඕවත් එක්ක යන. අනිත් ගානේ ඉන්නේ පුතේ ගොඩක් වෙලාවට වෘත්ත චතුරස්‍ර. අපි ඒක තාම කරලා නැහැ. මේ එක ගානක් අනිවාර්යෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ ඔය ත්‍රිකෝණාංග සාම්‍ය වලට යනවා. අර නේද ලියාගත්තානේ. ප්‍රමේය ලියාගමු. විලෝමයට අදාළ ප්‍රමේය. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ.
ඉතිරි පාදය සමච්ඡේදනය වේ. ඔන්න විලෝමය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමයයි උතනදී. ගොඩක් වෙලාවට ලියන්න දෙන්න නම් පුතේ ප්‍රමේය තමයි ලියන්න දෙන්නේ. විලෝමයක් එනවා. නමුත් ගොඩාක් ලියන්න දුන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ලියන්න කියලා තමයි පේපර් ප්‍රශ්නවල තිබ්බේ. හරි. අපි එහෙනම් දැන් හදමු බලන්න. මේ සාධනය කරන ගණන් හදන්න බැරි වුණත් පුතේ ඒව නම් අපිට තෝරගන්න පුළුවන් නේ. නේද? ප්‍රශ්න 7න් 6ක්නේ අපි කරන්න ඕනේ. ඉතින් ජ්‍යාමිතිය ගණනක් අතාරින්න පුළුවන්. ඒතර හැබැයි ගණන් දෙකක් තියෙනවා. එක ගණනක් කරන්න වෙනවා. මේ දෙවෙනි ප්‍රශ්නේ නොකරුවා කෙටි පේපරේ ප්‍රශ්න කරන්න මෙපේ. ඒතර ඒව ලේසි. ඒකට හරි පුරුදු වෙන්න ඕන. ජ්‍යාමිතිය ගොඩක් අමාරුයි කියන නිසා මේ කෙටි පේපරේ ප්‍රශ්න ටිකවත් හරියට කරන්න. බලන්න වෙන මේ ප්‍රශ්නේ කරමු. වෙන විභාගෙට එන ප්‍රශ්න ඔය සාමාන්‍ය පෙළ ආපු ප්‍රශ්න. කෙටි පේපරේට ආපු ඒවා හරි. බලන්න අර මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන එක මේකේ තියෙනවද නැද්ද? දැන් ඔක පේපරේ දෙද්දී දාන්නේ නෑනේ මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයෙන් කියලා. මේක එකපාර හිතන්න බෑ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය එනවද? ප්‍රමේයද විලෝමයද බලන්න හිතලා මට කියන්න හදපු කෙනෙක්. ආකාශ ප්‍රමේයද විලෝමයද මෙතන තියෙන්නේ? උත්තරේ නම් ලේසි. ඉතින් පාඩමට අනුව නම් ආවට හිතන්න පුළුවන් උත්තරේ මොකද්ද වෙන්න ඕන කියලා. AC හා OD අතර සම්බන්ධයක් ලියන්න. ඒ රේඛා දෙකේ මැද දීලා තියෙනවා නම් එතකොට ඒක මේ එකක් දුන්නොත් ලෝමෙ වෙන්නේ. මට හරියට පැහැදිලි මදි පුතේ ඔයා කිව්ව එක ටිකක් කැඩි කැඩි ඇහුනේ. මේ මෙතන දීලා තියෙන දත්ත බලන්න මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. O කේන්ද්‍රය වුණු වෘත්තයක AB විස්කම්භය කියලා කියනවා. CB කියන්නේ ජායක්ලු. O සිට CBට අඳින ලද එතන O කියන්නේ කේන්ද්‍රය ලම්බය OD වේ. එතන ලම්බකයි කියලා කියන්නේ පුතේ. එතන ලම්බකයි නම් මෙතන කෝණයේ අංශක 90යි. එන්න මේක 90යි නේ. ලම්බක වේ කියලා කියනවනේ. දැන් ඔයාලට මතකද AB කියන්නේ විස්කම්භයනේ. මේ විස්කම්භය මගින් වෘත්තය මතට අඳින රේඛාව නැත්නම් වෘත්තය මතට අපි රේඛා දෙකක් යන්දොත් මෙන්න මෙතන සෑදෙන කෝණය අංශක යක් වෙනවා කිව්වද? 90ක් වෙනවා කිව්වනේ. ඔව්. උදේ බලන්න O කියන්නේ කේන්ද්‍රයනේ. ඒතර මෙතන කේන්ද්‍රය නම් මේ AO දිගයි OB දිගයි අරය නෙමේ. අරයන් දිගින් සමානයිනේ. අරයන් දිගින් සමානයි. ඒ වගේම මෙන්න මෙතන අංශක 92ක් නේ තියෙන්නේ. 90යි 90යි. එහෙනම් මෙන්න මේ රේඛා දෙක ගැන මොකද කියන්න පුළුවන්? AC රේඛාවයි OD
සමාන්තර ඔව් අනුරූප කෝණනේ F අකුරේ කෝණයක් නෙමෙයි තියෙන්නේ අනුරූප කෝණ. අනුරූප කෝණ නිසා මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒතර A B කියන රේඛාවේ හරි මැද තමයි O කියන්නේ. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය මෙතන තියෙනවානේ. එක් පාදයක මධ්‍ය ලක්ෂය සහ ඉතිරි පාදයට සමාන්තරව අඳින රේඛාව මගින් අනිත් පාදයට මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මෙතන සමච්ඡේදනය වෙන්න ඕන. හැබැයි මෙතන අහන්නේ පුතේ අපේ AC හා OD අතර සම්බන්ධයක් ලියන්න. එක සම්බන්ධයක් තමයි අපි මෙතන මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියන හේතුව නේද? රේඛ ලියන්න පුළුවන් AC සමාන්තරයි OD-ට. හැබැයි මේක සමාන්තර වෙන්න හේතුව පුතේ ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය නෙමෙයිනේ. අපි සමාන්තරයි කියලා ගත්තේ මෙන්න මේ කෝණ දෙක 90 නිසානේ. කියන අනුරූප කෝණ සමාන හින්දානේ අපි මේ රේඛා දෙක සමාන්තරයි කිව්වේ. ඒතර මේ රේඛා දෙක සමාන්තර වෙන්න නම් බලපෑවේ අනුරූප කෝණ. හරි? අනුරූප කෝණ සමාන වීම. අනුරූප කෝණ සමාන නිසා තමයි අපි රේඛා දෙක සමාන්තරයි කිව්වේ. හැබැයි මෙන්න මේ සම්බන්ධය කියන්න නම් AC කියන දිග සමානයි දෙගුණයක් OD-ටනේ. එහෙම වෙනවනේ. මේක කියනවා නම් කියන්න වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයට. අතෝ කියන්න බෑනේ නේද මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව. එක් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය ඉතිරි පාදයට සමාන්තර වඳින රේඛාව මගින් අනිත් එකක් සමච්ඡේදනය වෙනවා. ඒතර අර මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව අනිත් රේඛාව වගේ දෙගුණයක් වෙන්න ඕනනේ. දෙගුණයකට සමාන වෙනවා. මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම. මේක එකයි ලියන්න තියෙන්නේ. Taman ලියන එක අනුව තමයි මොකක්ද හේතුව කියන එක ලියවෙන්න ඕනේ. අනුරූප කෝණ සමාන හින්දා රේඛා දෙක සමාන්තරයි කියලා කියනවාද? ඒක ලිව්වත් කමක් නැහැ. නැත්නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව AC සමානයි දෙගුණයක් OD කියලා කිව්වත් හරි. හේතු සහිතව ලියන්න ඕන පුතේ. මොකද එකයිනේ ලියන්න තියෙන්නේ සම්බන්ධයක් ලියන්න. ලියන සම්බන්ධයේ හේතු සහිතව ලියන්න. දෙවෙනි එක බලන්න. x හා y වල දිග. නිකම්ම උත්තර දැම්මේ පුතේ. උත්තර නිකම්ම දාලා අර හේතුව ලියන්න. මල්ෂි xy කීයද? මල්ෂි හිටියා නේද? නැද්ද? කට්ටලා ඉන්නවා. x කීයද? මල්ෂි ඔව් සද්ද නැද්ද? මල්ෂි කතා නැහැනේ. x කීයද පුතේ වෙන්න ඕනේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය නේද තියෙන්නේ? මේ බලන්න. මෙන්න මේ රේඛාව එක පාදයකට හරි මැදින් ඇඳලා තියෙනවා කියලා දීලා තියෙනවා. ඒ වගේම රේඛා දෙක සමාන්තරයි කියලා කියනවා පුතේ. එහෙනම් ඉතුරු පාදය හරියටම සමච්ඡේදනය වෙනවනේ. x සමානයි සෙන්ටිමීටර 4ක් වෙන්න ඕන. මොකද උඩ කොටස 4යි නම් ඊට පහළ කොටසත් 4ක් වෙන්න ඕන. එහෙනම් y වල දිග මේක 10 නම් පුතේ මෙතන හරියටම අඩක් වෙනවනේ. හරි අඩක් කිව්වා. ඒ කියන්නේ සෙන්ටිමීටර 5 වෙන්නේ. හේතුව ලියන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය.
හරිද මේ දෙක ගැටලුවක් තියෙනවද? ඊළඟට අපි මේක නම් හැදුවානේ. මේ ගාන බලන්න.